දවසක් ඔබ හැම කෙනෙක්ටම living way online experience එක ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි ටික මොහොතක් උන්වහන්සේව නමස්කාර කරමු. උන්වහන්සේගේ ප්‍රේමය නිසා අපි ජීවත් වෙනවා. උන්වහන්සේගේ ප්‍රේමය අපිට යහපත් සියලු කාලයන් වලදී අපි මොන වාතාවරණයක ගියත් උන්වහන්සේ යහපත්. උන්වහන්සේ අපිට කරුණාව දක්වන දෙවිඳුන්. අපි ගායන ඔබගේ ප්‍රේමය ගැන තාත් වදනකට පෙර මා වදනකට පෙර ඔබ මා ගැන ගැයූ එපමණ ඔබ මට යහපත් වූ එපමණ ඔබ මට යහපත් වූ මගේ හුස්මකට පෙරත් ඔබ මට දිවිදී එපමණ ඔබ කරුණාව වූවා එපමණ ඔබ කරුණාව වූවා ඔබේ අවසන් නොවන ඔබේ අවසන් නොවන මග හැර නොයන නිර්මල වූ ප්‍රේමේ ඔබේ මාළු බඳින හමුවන තුරා soyann ma kaurun vedo samide obe avasan novana maga hara noyana nirmala vu preme obe prema yesu ma satruva sitiyadi obe prema vagurama venuwen eteram obe apatua ma saturuva sitiyat obe prema vagura epamana obe mata yapat Noatinavuat Obama mina gewa Epamana oba karunava bua Epamana oba karunava bua Obe avasan novana maga hara noyana nirmala vu preme bandina hamuwana tura haranoyana devide kepamana vatinda kepamana soyanna makaurun vedo samide obe avasan novana maga haranoyana nirmala vu වාතාවරණයක ගියත් උන්වහන්සේ යහපත් උන්වහන්සේගේ ප්‍රේමය අද ඔබව වට කරමින් සිටිනවා. උන්වහන්සේ කවදාවත් ඔබව අතහැරලා නැහැ. මන්ද උන්වහන්සේ ප්‍රේම කරන පියෙක්. උන්වහන්සේගේ දියණියන්ට උන්වහන්සේගේ පුත්‍රයන්ට උන්වහන්සේ ඉබහත් ලෙස ප්‍රේම කරන දෙවිඳුන්. අද ඔබ මොන වාතාවරණයක ගියත් විශ්වාස කරන්න උන්වහන්සේ දෙස බලා සිටිනවා. ඒ යහපත් පියා ඔබව ප්‍රේම කරනවා ඇති. ඔබ උන්වහන්සේ ඔබගේ ප්‍රේමෙන් උන්වහන්සේගේ ප්‍රේමෙන් ඔබ වෙලා ගන්නවා ඇති. අපි අදහිලෙන් මේ ගායනාව ගයමු. අපි මේ ප්‍රකාශ කරමු. නෑදුරු නොකරන අඳුර නෑදුරු නොකරන අඳුරක් පහ නොකරන කන්දක් ඔබ මා උදෙස
නැවිල නොහෙලන පවුරක් එලි නොකරන සත්‍යයක් ඔබ මා උදෙසා නැදුරු නොකරන අදුරක් පහ නොකරන කන්දක් ඔබ මා උදෙසා නැවිල නොහෙලන පවුරක් එලි නොකරන සත්‍යයක් ඔබ මා අපේ ඇදහිල්ලෙන් ගන්න නැදුරු නොකරන අදුරක් පහ නොකරන කන්දක් ඔබ මා උදෙසා නැබිඳ නොහෙලන පවුරක් එලි නොකරන සත්‍යයක් ඔබ මා උදෙසා නැදුරු නොකරන අදුරක් පහ නොකරන කන්දක් ඔබ මා උදෙසා නැබිඳ නොහෙලන පවුරක් එලි නොකරන සත්‍යයක් ඔබ මා උදෙසා ඔබේ අවසන් නොවන මග හැර නොයන නිර්මල වූ ප්‍රේමේ ඔබේ මාළු බඳින හමුවන තුරා හැර නොයන දෙවිදේ කෙපමණ වටින්ද එපමණ සොයන්න මා කවුරුන් වේ දෝසමිදේ ඔබේ අවසන් නොවන මග හැර නොයන නිර්මල වූ ප්‍රේමේ හල්ලුයා ස්තුතියේ ඔබගේ ප්‍රේමය ගැන පියාණන් ඔබගේ ප්‍රේමය ගැන ස්තුති ඒ ප්‍රේමයි මා වට කරන්න ඔබ මා මුදවන ප්‍රේම ඔබගේ ප්‍රේමය පමණයි හල්ලුයා ඔබට ස්තුතියි ස්වාමීනි. ඔබගේ නාමය උසස් නාමය ස්වාමීනි. අපේ දෑත් අපේ ඔබට ස්වාමී අපේ සියලු ගෞරවය අපි ඔබගේ නාමයට දෙනවා ස්වාමීනි. අපේ ගැලවීමේ දෙවියන් වහන්සේ අපි ඔබව නාම දෙනවා. Yes,
යහපත්තු මේ ඉරිදා දිනේ ඔබ අප සමග එකතු වෙලා සිටිනවා. අපි ඔබව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අපි හැම කෙනෙකුත්ම විවිධ නගරයන් තුළ විවිධ ජීවන රටාවන් එක්ක විවිධ ජීවන වෘත්තීන් එක්ක ජීවත් වනු ලබනවා. දේව වචනයට යනකොට දේව වචනය තුළත් එක්තරා නගරයක ජීවත් වූ මිනිසෙක් ගැන කතා කරනවා. මේ මිනිසයා ගැන කතා කරන්නේ දේව වචනය තුළ ඔහුගේ ජීවිතය විශේෂ අවස්ථාවක් ගැනයි. මේ ආකාරයෙන් කතා කරන මේ මිනිසයාගේ නම සාකෙවුස්. මොහුගේ ශරීර ලක්ෂණ ගත්තම මොහු උසින් අඩු ඉතා මිටි පුද්ගලයෙක් වුණා. ඔහුගේ රැකියාව සුංගම් අය කිරීම. මේ සුංගම් අය කරනවා කියලා කියන්නේ රෝම අධිරාජ්‍ය වෙනුවෙන් බදු මුදල් එකතු කරන කෙනාට. මොවුන් මිනිසයන්ගේ ආදරයෙන් බොහෝ ඈත්ව සිටියා. එහෙම උනේ ඔවුන් එකතු කළ යුතු ප්‍රමාණයටත් වඩා වැඩි මුදලක් මිනිසයන්ගෙන් අය කර ගනිමින් සිටි නිසායි. මොවුන්ව මිනිසෝ ඈත් කර තිබුණා. මෙවැනි වාතාවරණයක් තුළ දේව වචනේ මෙලෙස ලූක් සුභාරංචිය පොත තුළ ඔවුන් ගැන ප්‍රකාශ කරනවා. 19 වෙනි පදයට යනකොට ඒ ස්ථානයේ කියනවා උන්වහන්සේ යෙරිකෝවට ඇතුල්ව ඒ මැදින් යද්දී සුංගම් අය කරන්නන්ගේ ප්‍රධානියෙක් වූ සාකෙවුස් නම්ලත් පොහොසත් මිනිසෙක් යේසුස් වහන්සේ කවුද කියා බලන්ට සෙවීය. අද දවසේ මගේ මාතෘකාව ලං වෙන්න. ස්වාමින් වහන්සේට ලං වෙන මනුෂ්‍යයාට ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය නොනවතින ගංගාවක් මෙන් ගලා යන බව අපිට මේ ස්ථානය තුළින් ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා. මේ පොහොසත් මනුෂ්‍යයා දැක්කා මේ ඔහු ජීවත් වෙන නගරය මැදින් යේසුස් වහන්සේ ගමන් කරමින් සිටිනවා. මේ මනුෂ්‍යයාට උවමනා වුණා කවුද මේ යේසුස් කියන කෙනාව බලා ගන්න. ඔහු මොනවද කරේ? ඔහු සෙනග පිටුපස ගමන් කරමින් යේසුස් වහන්සේව දැක ගන්න උවමනාවෙන් ඔහු සෙනග පිටුපස ගමන් කරනු ලැබුවා. හැබැයි ඔහුට නම් යේසුස් වහන්සේව දැක ගන්න ලැබුණේ නැහැ. ඇයි ඒ යේසුස් වහන්සේව ඔහුට දැක ගන්න නොලැබුණේ? මුලින් විස්තර කළා වගේම ඔහුගේ ශරීරයේ තිබුණු ඒ උස භාවය අඩු නිසා ඔහුට බැරි වුණා මිනිස්සු වට කරගෙන ඉන්න යේසුස් වහන්සේව දකින්න. හැබැයි ඔහු උත්සාහය අතහැරියේ නැහැ. ඔහු යේසුස් වහන්සේව පහු කරගෙන ගියා. යේසුස් වහන්සේව පහු කරගෙන යන ඔහු ඉදිරියේ තිබුණු ගසකට නැගගත්තා. අද දවසේ අපි ජීවත් වන පරිසරය තුළ අපිට බොහෝ දේවල් තියෙනවා. අපිට ඕනේ වුණත් යේසුස් වහන්සේව දැක ගන්න මිනිස්සු ගොඩක් වෙලාවට කියන කාරණා නිසා අපිට බයක් දැනෙනවා. අපි හැරිලා යනවා. අපි උන්වහන්සේව දැක ගන්න කැමති වෙන්නේ නැහැ. අපිට මිනිස්සු කියනකොට යේසුස් වහන්සේ මෙවැනි කෙනෙක් කියලා ඒක අහද්දි ඒක අහලා අපි උන්වහන්සේ කවුද කියලා සොයන්න පටන් ගන්නකොට අපි අවට ඉන්න මිනිස්සු අපිට ගොඩක් දේවල් කියනවා. අපිට මේ අවස්ථාවට ලං වෙන්න අවස්ථාවක් නැති වෙනවා. හැබැයි එදා සාකෙවුස්ට ඒ කිසිම දෙයකින් බලපෑමක් ඔහුගේ ජීවිතයට නමුනේ නැහැ. ඔහු මේ ගසට නගිනකොට මිනිස්සු සිතන්නේ නැති ධනවත් පුද්ගලයෙක්. ඔහුට ගොඩක් සල්ලි තියෙනවා. එහාට ඇයි මෙයා ගහට නැග්ගේ? මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න ඇති. අද අපි හිතලා බැලුවොත් අපි ජීවත් වෙන පරිසරය තුල හොඳ ව්‍යාපාරිකයෙක්, හොඳ ධනවතෙක් ඔහු යමක් දකින්න ගහකට නගිනවා කියන එක මේ ෆුල් කිට් එකක් ඇඳලා ටයි එකක් එහෙම ඇඳලා එයා ගහකට නැගලා හිටියොත් අපිට මොනවද හිතෙන්නේ? අපිට හිතෙන්න පුළුවන් මෙයාට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මෙවැනි විදිහට එදා සාකෙවුස් ගැන මිනිසයන්ට හිතෙන්නේ නැති. හැබැයි සාකෙවුස්ට කිසිම දෙයකින් ස්වාමින් වහන්සේව දැක ගැනීමේ අදහස ඔහුගේ ජීවිතය තුළින් හිතේ ආශාව ඉවත් උනේ නැහැ. ඔහුට ඕනේ උනේ ස්වාමින් වහන්සේව දැක ගන්න. අවට වාතාවරණය, අවට තිබෙන බාධාවල් මිනිස්සු එයාට මොනවා කියයිද? මේ කිසි දෙයක උවමනාවක් එයාට තිබුණේ නැහැ. එයාට ඕනේ උනේ යේසුස් වහන්සේව දැක ගන්න. අද අපාතරේ ඉන්න ඔබට යේසුස් වහන්සේව දැක ගැනීමේ ආශාව තිබෙනවා නම් මිනිස්සු මොනවා කිව්වත් අපි ඒ දේ තුලට ගමන් කරන කල උන්වහන්සේ අපිව දකින්න යනවා. එදා සාකෙවුස් ඒ ගහ උඩට නැගපුවාම යේසුස් වහන්සේ ඔහුව දැක්කා. සාකෙවුස් යේසුස් වහන්සේ දිහා බලාගෙන ඉන්නකොට යේසුස් වහන්සේ උඩ බැලුවා. යේසුස් වහන්සේ සාකෙවුස්ට කතා කරනවා. අද ඔබගේ ජීවිතයේ කාරණාවට යේසුස් වහන්සේ කතා කරනකොට ඔබ උන්වහන්සේ දෙසට හැරෙනවා නම් උන්වහන්සේ ඔබට කතා කරන්නට යනවා. ස්වාමියෝ යේසුස් වහන්සේ
කුරුසියේ මරණය පරාජය කර මලවුන්ගෙන් නැගිටුණා වූ අදත් අපතර ජීවමානව සිටින තනන් වහන්සයි. ඔබ යම් කෙනෙකුගේ ජීවිතයට ඒ ජීවමාන බව අත්දකින්න කැමති නම් උන්වහන්සේ ආශාවෙන් සිටිනවා ඔබ තුළට එන්න. අවශ්‍ය එක දෙයයි. ඔබගේ හදවත නැමැති දොරටුව විවර කිරීම පමණයි. එදා සාකෙවුස්ව දැකපු යේසුස් වහන්සේ සාකෙවුස්ට කියනවා ගහින් බහින්න. ඔය ගහෙන් බහින්න. අද මම නුඹේ ගෙදර නුඹ සමග නවතින්ට එනවා. උන්වහන්සේ සාකෙවුස්ගේ ජීවිතයට දුන්නේ අනර්ග පොරොන්දුව. සාකෙවුස්ගේ ජීවිතය තුළ තිබුණේ ඒ මොහොතට ඔහුට ආව එකම දෙයයි. යේසුස් වහන්සේ බොහෝ දේවල් කරා කියලා, රෝගීන් සුව කළා කියලා, මනුෂ්‍යයන්ව නිදහස් කරා කියලා සාකෙවුස් දැනගෙන ඉන්නේ නැති. ඒ නිසා සාකෙවුස්ට උවමනාව තිබුණා කවුද මේ යේසුස් කියන එක බලා ගන්න. ඔහුට තිබුණේ ආශාව විතරයි. හැබැයි දැන් ඔහුට තවත් අනර්ග පොරොන්දුව ඒ යේසුස් වහන්සේගෙන් ලැබෙන්න යනවා. උන්වහන්සේ කියනවා ඔබ බහින්න ගහෙන් මං ඔබ සමග අද රාත්‍රියේ ඔබේ නිවසේ ඉන්ට යනවා. ස්වාමින් වහන්සේ ඔහු සමග එකතු වෙලා කෑම කන්න ඇති. හැබැයි මේ එකතු වෙන්න යනවා කියන මොහොතේම මිනිස්සු මොනවද කරේ? මිනිස්සු කේන්දිරුවා. පෞකාර මිනිසෙක් සමග යේසුස් වහන්සේගේ ගනුදෙනුව මොනවද කියලා ඔවුන්ට ප්‍රශ්නයක් පැන නැගුණා. අද දවසේ මිනිසෙකුට බැරිද ස්වාමින් වහන්සේ වෙතට ලං වෙන්න? මිනිස්සු හිතන්න පුළුවන්. අපි අතරේ ඉන්න ඔබ මම අපි හිතන්න පුළුවන්. මම මේ පෞකාර ජීවිතෙන් කොහොමද නිදහස් වෙන්නේ? මට බෑ නිදහස් වෙන්න. මගේ මේ ජීවිතෙන් මට නිදහස් වෙන්න ඕනි කියලා අපිට හිතෙන්න පුළුවන්. එදා සාකෙවුස් ළඟ ධනය තිබුණා. මිනිසෙකුගේ ජීවිතය වස්තුව මත රැඳීලා නැහැ කියලා දේව වචනය තුල ප්‍රකාශ වෙනවා. වස්තුව මත මිනිසෙකුගේ ජීවිතය රැඳිලා නැහැ කියලා සාකෙවුස්ගේ කතාව කියවන අපිට පැහැදිලි වෙන්න යනවා. ඒ ස්ථානයේ සාකෙවුස් ගහෙන් බැහැලා ආවේ ප්‍රීතියෙන් උන්වහන්සේව පිළිගත්තා කියලා ඒ ස්ථානයේ කතා කරනවා. ඇයි සාකෙවුස් ප්‍රීතියෙන් ආවේ? ඔහුගේ ජීවිතේ ප්‍රීතිය නොතිබෙන්න ඇති. නමුත් යේසුස් වහන්සේ ප්‍රකාශ කළපු වචනය හරහා ඔහුගේ ජීවිතයට ඒ ප්‍රීතිය ගලාගෙන ආවා. ඔහු ප්‍රීතියෙන් හිටපු මිනිසෙක් නම් පටන් ගන්නකොට කියනවා ප්‍රීතියෙන් සිටියා වූ සාකෙවුස් කියලා. හැබැයි මේ මොහොතේ ඔහුගේ ප්‍රීතිය වැඩි වුණේ කොහොම වෙලාවෙද යේසුස් වහන්සේ කියනකොට මන් නුඹේ ගෙදරට එනවා කියලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, ස්වාමින් වහන්සේ කියනවා නම් අපේ ජීවිතයට එනවා කියලා ඊට වඩා අනර්ග දෙයක් අපිට තවත් නැහැ. දැන් සාකෙවුස් යේසුස් වහන්සේත් එක්ක කාලය ගත කරන්නේ නැති. සාකෙවුස් එක්ක යේසුස් වහන්සේ කතා කරන්නේ නැති. මේ කතා බහ තුළ මේ අතරතුර ඔවුන් කෑම ගන්න නැති. ඔවුන් බොහොම ප්‍රීතියෙන් ඉන්නේ නැති. හැබැයි යේසුස් වහන්සේ කතා කරපු කාරණාවලුත් එක්ක සාකෙවුස්ගේ හදවත වෙනස් වුණා. සාකෙවුස්ගේ හදවත වෙනස් වුණා. කොහොමද වෙනස් වුනේ? ලූක් සුභාරංචියේ ඊට පල්ලෙහා පදයට යනකොට කියනවා සාකෙවුස් නැගිට ස්වාමීනි මා සන්තක දෙයින් දෙකින් කොටසක් දිලිඳුන්ට දෙමි. යමෙකුගෙන් අයුක්තේ යමක් ගෙන තිබේ නම් ඔහුට 4 ගුණයක් නැවත දෙමි ස්වාමීන් වහන්සේට කීවේය. සාකෙවුස් කියනවා ස්වාමීනි මම යම් කෙනෙකුගෙන් දෙයක් ගත්තද මං 4 ගුණයක් ඔහුට දෙන්න යනවා. හරියට මේ වගේ. මොනවද සාකෙවුස් කියන්නේ? සාකෙවුස් කියන්නේ මේ දෙයයි. මම යමෙකුගෙන් අයුක්තියේ ඉඩමක් මිල ගත්තද ඒ ඉඩමෙන් තව ඉඩම් 4ක් මං ඔහුට දෙන්න යනවා. සාකෙවුස්ගේ ජීවිතය ඇතුළාන්ත පරිවර්තනය මේ මොහොතේ එළියට එනවා. ඔහු පසුතැවෙන්නේ නැති. ඔහු කියනවා මම දිලිඳුන්ට මගේ වස්තුවෙන් මම භාගයක් බෙදලා දෙනවා කියලා. හරියට අපිට කෝටියක් මුදලක් තියෙන කෙනෙක් කියනවා නම් මම කෝටි භාගයක් දිලිඳුන්ට දෙනවා කියලා එතන යම් පරිවර්තනයක් වෙලා තියෙනවා. එතන යම් දෙයක් ස්වාමින් වහන්සේත් සාකෙවුස්ගේ කතාවත් අතර සිද්ධ වුණු නිසා තමයි සාකෙවුස්ගේ ජීවිත පරිවර්තනය වුණේ. සාකෙවුස් එක ඔහුට ගත්ත විතරක් නෙවෙයි ඔහුගේ ජීවිත ඇතුළාන්තයේ වෙනස් වුණා. හැරීමකට ලක් වුණා. ඒ හැරීමත් එක්ක සාකෙවුස් කියනවා ස්වාමීනි මම මෙන්න මේ විදිහටයි කරන්න යන්නේ කියලා. එදා මේ ආකාරයෙන්ම දේව වචනය තුළ යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ සමාරියේ ස්ත්‍රියක් ගැන කතා කරනවා. මේ සමාරියේ ස්ත්‍රිය එදා වෙලිඳ ළඟට වතුර ගෙනියන්න. ඇයිගේ අවශ්‍යතාවය උනේ වතුර. යේසුස් වහන්සේව ඇයට මුණ ගැසෙනවා. ඇය සමග යේසුස් වහන්සේ කතා කරනවා. උන්වහන්සේට ලංවීම, උන්වහන්සේ සමග කතා කිරීම තුළ අපේ ජීවිත වෙනස් වෙන්න යනවා. එදා මේ සමාරියේ ස්ත්‍රිය උන්වහන්සේත් එක්ක කතා කිරීම තුළ ඇයගේ ඇතුළාන්ත එළියට ආවා.
ඇයට එක පුරුෂයෙක් නෙවෙයි. පුරුෂයෝ 5 දෙනෙක් හිටියා. ඇයගේ අතුලාන්ත ජීවිතය එළියට ආවා. ඇය කරපු දේ, ඇයගේ වාතාවරණය, ඇයගේ පසුබිම ඇයට සිහි වෙන්න ගත්තා. ඇයගේ අතුලාන්ත පරිවර්තනයක් වුණා කියලා අපි තේරුම් ගන්නේ ඇය කරන්නාව වැඩය පවා ඇයට අමතක වුණා. ඇයගේ කලය එතන තියලා, වතුර ගෙනියන්න ආපු කලය එතන තියලා ඇය ගමට දුවගෙන යනවා. ගිහිල්ලා ඇය සාක්ෂි දරනවා. මගේ හදවත කියෙව්ව කෙනෙක් මට හම්බ වුණා. ඇය සාක්ෂි දරනවා. මගේ ජීවිතේ වෙනස් වුණා. ඇය කතා කරනවා මේ ආකාරයෙන්ම මේ දවසේ සාකෙවුස්ගේ ජීවිතයත් පරිවර්තනය වුණා. ස්වාමීන් වහන්සේට ලං වෙන ජීවිත අද දවසේත් පරිවර්තනය වෙමින් තිබෙනවා. යම් කෙනෙක් කියනවා නම් ඔබට බෑ යේසුස් වහන්සේට ලං වෙන්න කියලා, අපි පව්කාරයි කියලා හිතනවා නම් එහෙම නෑ. උන්වහන්සේ ආවේ ඔබත් මාත් උදෙසා. උන්වහන්සේ මේ පොළවට ආවේ ඔබත් මාත් උදෙසා. අපව ගලවනු ලබන පිණිස උන්වහන්සේ ආවා. දැන් ස්වාමීන් වහන්සේ කියනවා ඔබ තුලට මම එන්න ලෑස්ති. ඔබ ඔබේ කැමැත්තෙන් මාව සොයනවා නම්. එදා සාකෙවුස් සෙව්වේ ඔහුගේ කැමැත්තෙන් ස්වාමින් වහන්සේව. උන්වහන්සේ වෙතට එන මනුෂ්‍යව කවදාවත් උන්වහන්සේ කිසිම කලක අතහැරියේ නැහැ. ඒ මනුෂ්‍යගේ ජීවිතයේ හැම වාතාවරණයක්ම ස්වාමින් වහන්සේව මුණ ගැසීම තුළ වෙනස් වෙන්න ගත්තා. මේ ස්ථානය තුළ සාකෙවුස්ගේ ජීවිතය වෙනස් වුණා වගේ ගැඹුරු හිස්කමක් තියෙනවා උන්වහන්සේ නොමැති ජීවිතය තුළ. ගැඹුරු හිස්කමක් තියෙනවා උන්වහන්සේ නොමැති ජීවිතය තුළ. උන්වහන්සේට ලං වෙන කල මනුෂ්‍යයා බොහෝ ආශිර්වාද ලබන්ට යනවා. එහෙම කිව්වේ ඔහු ළඟ තිබුණු දෙයින් එදා 4 කොටසක් 4 ගුණයක් 2 ගුණයක් වැඩි කරලා මනුෂ්‍යයන්ට දෙනවා කියනකොට ස්වාමින් වහන්සේ සාකෙවුස්ට මෙලෙස පවසනවා. යේසුස් වහන්සේ ඔහුට කියනවා ගැලවීම අද මේ ගෙදරට පැමිණියේය. කුමක් හේින්ද? මොහුත් ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්ය. ගැලවීම මේ ගෙදරට පැමිණියා කියලා කියනකොට ගෙදරක් කියන්නේ කුඩාම ඒකකය, පවුල් සංස්ථාව. මේ ගෙදර කිව්වේ ගොඩනැගිල්ලකට නෙවෙයි, මිනිස්සු ගොඩකින් සැදුම්ලත් තැනකට. සාකෙවුස් ජීවත් වුණේ මේ ගෙදර. මේ ගෙදර ඔහුගේ බිරිඳ, ඔහුගේ දරුවෝ ඉන්නේ නැති, අම්මා තාත්තා ඉන්නේ නැති. මේ මුළු පවුලක් එකතු වුණා. මේ මුළු පවුලටම ගැලවීම ලැබුණා. ස්වාමීන් වහන්සේ කිව්වේ නෑ සාකෙවුස් ඔබ ගැලවීම ලැබුවා කියලා කිව්වේ නෑ. අද මේ ගෙදරට ගැලවීම ආවා කියලා ඒ ස්ථානයේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. එක මිනිසෙක් ගත්තු එක තීරණයක් මුළු ගෙදරක් වෙනස් වුණා. එක මිනිසෙක් එක තීරණයක් ගන්නකොට මුළු ගෙදරක් වෙනස් වුණා. අද දවසේ ඔබේ ගෙදර වෙනස් වෙන්න අවශ්‍ය නම් ඔබ ගන්න තීරණය ඉතාමත් වැදගත්. ඒ තීරණය තුළ ගොඩක් ලාභ, ගොඩක් ආශිර්වාද ඔබ පසුපස ගලා එනු ලබනවා. එදා සාකෙවුස් මනුෂ්‍යයන්ට බය වුණා නම්, මනුෂ්‍යයන්ට බයයි ඔහුගේ ජීවිතය ඔහු සංගවගෙන සිටියා නම් ඔහුට මේ දේවල් ලැබෙන්න යන්නේ. ඒ ස්ථානයේ කියනවා ඔබ ආබ්‍රහම්ගේ පුත්‍රයෙක් කියලා. ආබ්‍රහම් ගැන කතා කරනකොට දේව වචනය තුළ උප්පත්ති පොතට යනකොට 13 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ කියනවා ආබ්‍රහම්ට ස්වාමින් වහන්සේ මෙලෙස ආබ්‍රහම් ඔබ බලන්න, උතුර බලන්න, නැගෙනහිර බලන්න, දකුණ බලන්න, බස්නාහිර බලන්න, මේ සියලු දේශය මම නුඹට දෙන්න යනවා. මේ සියලු දේ මම නුඹට දෙන්න යනවා. නුඹට පෙනෙන මේ දේශය මම නුඹට දෙන්න යනවා කියලා ස්වාමින් වහන්සේ කතා කරනවා ආබ්‍රහම්ට. ආබ්‍රහම්ට කියනවා නුඹේ වංශය දූලිමෙන් මම වැඩි කරනවා කියලා. දූවිලි ගණන් කරන්න පුළුවන් කාටද? එතරම් මහත් වූ වංශයක් ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට දුන්නා. ආබ්‍රහම්ට කියනවා නුඹට ආශිර්වාද කරන අයට මම ආශිර්වාද කරනවා කියලා. නුඹ කරනකොටගෙන පවුල ආශිර්වාද ලබනවා කියලා ස්වාමින් වහන්සේගේ වචනය තුල ප්‍රකාශ වෙනවා. මෙන්න මෙවැනි පොරොන්දුවකින්, මෙන්න මෙවැනි උරුමයකට සාකෙවුස්ව දැන් ඇතුල් කරනු ලබනවා. සාකෙවුස්ව ඇතුල් කරනු ලබනවා. මෙන්න මේ පොරොන්දුව තුලට ඇතුල් කරනු ලබනවා. ස්වාමින් වහන්සේ වෙතට ඇතුල් වෙන හැම කෙනෙකුටම ස්වාමින් වහන්සේගේ මේ උරුමයට උරුමකම් කියන්ට හැකියාව ලැබෙන බව මේ සාකෙවුස් ඇතුල් වුණා වූ ඇතුල්වීම තුලදී අපට තේරුම් ගන්නට පුළුවන්. එදා සාකෙවුස් ඔහුගේ මුළු ජීවිතේම ස්වාමින් වහන්සේ ඉදිරියේ වැగిරෙන්න සැලැස්සුවා. ඔහුගේ මුළු ජීවිතේම පරිවර්තනය වුණා. ප්‍රේමණීය දියනිවරුනි, පුත්‍රයනි කියලා ස්වාමින් වහන්සේ කතා කරනවා ඔබට. කතා කරමින් ස්වාමින් වහන්සේ කියනවා ඔබ ඔබේ ජීවිතය පරිවර්තනය කරගන්න කැමතිද? ඔබේ අතුලාන්ත ජීවිතය ඔබ සෝදිසි කරගන්න කැමතිද? ඒ අතුලාන්ත ජීවිතය ඔබ සෝදිසි කරගෙන ඔබ ඔබේ හදවත නැමැති දොරට විවර කරන කල මම ඔබ තුලට එන්න යනවා. උන්වහන්සේ අපේ ජීවිතවලට එන කල අපිට මොනවද අඩු වෙන්න යන්නේ? උන්වහන්සේට ලං වෙන කෙනාට උන්වහන්සේ ලං වෙන්න යනවා. උන්වහන්සේට ලං වෙන කෙනාට
උන්වහන්සේ ලං වෙන්න යනවා. ඒ ලංවීම තුළ බොහෝ ආශිර්වාදයන් අපි උරුම කරගනු ලබනවා. අවසාන වශයෙන් උන්වහන්සේගේ වචනය තුළ ඒ ස්ථානයේ කියනවා මක් නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැති වූ දේ සොයන්ටත් ගලවා ගන්නටත් ආසේකයි කීසේක. යේසුස් වහන්සේ මේ පොළවට ආවේ මනුෂ්‍යයා වෙනුවෙන්. අප වැනි මනුෂ්‍ය වෙනුවෙන් උන්වහන්සේ මේ පොළවට ආවේ. මම ඔබට කියන්න කැමතියි. අපි වෛද්‍යවරු අපි යනවා channel කරලා ඔවුන්ව රෝගයක් නම් අපි ඒ රෝගය පෙන්වන්න. අපිට හිතනවද අපි වෛද්‍යවරයෙක් channel කරලා ගිහිල්ලා ડોක්ටර්ව බලලා එන්න ડોක්ටර්ගේ සුව දුක් අහන්න අපි කැමතිද? අපි රුපියල් 3000ක් 4000ක් දීලා ડોක්ටර්ව channel කරනවා. channel කරලා කියනවා ડોක්ටර් මං ආවේ ඔයා කොහොමද? ඔයා හොඳින්ද? ඔයාගේ විස්තර කොහොමද කියලා බලලා යන්න මං ආවේ. කියලා අපි අහනවද කවුරුවත්? නැහැ. අපිට රෝගයක් තියෙනවා නම් තමයි අපේ මුදල, අපේ කාලය, අපේ ශ්‍රමය වියදම් කරගෙන අපි වෛද්‍යවරයා ළඟට යන්නේ. ඒ අපේ අවශ්‍යතාවය නිසා. ස්වාමින් වහන්සේ මේ පොළවට ආවේ ඔබ මා උදෙසා. උන්වහන්සේ මේ පොළව තුළ ඔබ මාව බලාපොරොත්තුව සිටිනවා. අපේ ජීවිත පරිවර්තනය තුළ ඒ සදාකාලික ජීවිතයට අපිට උරුමකම්කයන්ට හැකියාව ලැබෙනවා. අපට කරන්න තියෙන්නේ එක දෙයයි. ඒ නම් අපේ ජීවිතයේ ගැඹුරු හිස්කම අපි නැති කර ගන්නට නම් අපි ඒ ස්වාමී වූ යේසුස් වහන්සේ කවුද කියලා අපිට සොයන්න වෙනවා. ඒ සෙවීමේදී අපේ ජීවිතවලට එන හැම අනිසි බලපෑමක්ම දිහා අපි නොබලා එදා සාකේවුස් බැලුවේ යේසුස් වහන්සේ දිහා විතරයි. අද දවසේ අපි බලන්න ඕනේ උන්වහන්සේ දිහා විතරයි. එසේනම් මේ දවසේ ඔබට ආරාධනා කරනවා ඒ මලවුන්ගේ නැගිටුණා වූ නැවත මරණය තුල නැති වුණා වූ උත්ථානය වුණා වූ ඒ යේසුස් වහන්සේව ඔබේ ජීවිතයේ ගැලුම් කාර්යයන්න් හැටියට පිළිගන්න ඔබ හැම කෙනෙකුටම ඒ සදාකාලික වූ ජීවනයේ උරුමයි. ඒ හැම ආශිර්වාදයක්ම ඔබ සමගයි. අපි යාඥා කර සිටිමු. ජීවමාන දෙවි පියාණනි, යේසුස් වහන්සේගේ නාමයෙන් මේ සන්ධ්‍යාවෙත් අපි ඔබ වහන්සේ වෙතට එනවා. අපි ඔබට ස්තුති කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ හඬ අපට ඇසෙන්ට සැලසුව නිසා. පියාණනි, ඔබ වහන්සේ හැම කෙනෙක්ම කැඳවමින් සිටිනවා ඒ දරුකමට. ඒ පියකම තුල සදාකාලික දේ ඇතුළත්ව තිබෙනවා. ඒ දේවල් ඔබ වහන්සේ ඔබගේ දරුවන්ට දෙන්න බලා සිටිනවා. පියාණනි, අද දවසේ යමෙක් යම් තත්වයක ගමන් කරනවද, යම් හිස්කමක ගමන් කරනවද, වස්තුව තිබුණත් ප්‍රීතිය නෑ කියලා සිතනවද, පියාණනි ඔබ වහන්සේගේ වචනය හරහා ඔවුන්ව මේ මොහොතේ සුවපත් කරමින් අලුත් ජීවිතයකට, අලුත් ගමනකට ඔවුන්ව කැඳවාගත මැනව. අපි හැම කෙනෙක්ම ඔබට බාරවන්නෙමුව යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබ හැම කෙනෙකුටම ජේසු පිහිටයි.